උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 4 වෙනි පාඩම ශාඛා ආකාරය හා ක්‍රියාකාරීත්වය. අද දවසේ අපි යන්න හදන්නේ ශාක පත්‍රය පිළිබඳව හොයලා බලන්න. මේ අපි ඉන්නේ පළවෙනි කොටසේ ශාක ව්‍යුහ විද්‍යාවත් එක්කයි අපි මේ ඉන්නේ. අන්න අපි ශාක කඳ මුල ඒගොල්ලන්ගේ ප්‍රාථමික වර්ධන ද්විතීක වර්ධන පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරා. අද අපි ඇවිල්ලා තියෙන්නේ අන්න ඊළඟ කොටසට. ඒ තමයි ශාක පත්‍රය පිළිබඳව හොයලා බලන්න. ඒතර ශාක පත්‍ර පිළිබඳව දරුවෝ මෙන්න මේ කාරණා ටික දැනගෙන තියෙනවා. මේ බලන්න ශාක පත්‍රය පිළිබඳව මෙන්න මේ කාරණා ටික ඔබ දැනගෙන තියෙනවා. මේ කඳාග්‍රස්ත විභාජකය. කඳාග්‍රස්ත විභාජකය. මේ අග්‍රස්ත විභාජකයේ සෛල බෙදිලා කුඩා නෙරුමක් හදනවා. මේ අග්‍රස්ත විභාජකය අග්‍රස්ත විභාජකය ඒ විභාජකයේ සෛල බෙදිලා හැදෙන මේ නෙරුම. ඔය නෙරුම වර්ධනය වෙනවා. ඔය නෙරුම වර්ධනය වෙලා මේ අග්‍රස්තය වසාලමින් තියෙන පත්‍ර මූලාකෘති බවට පත් වෙනවා. බලන්නකෝ වචනේ පත්‍ර මූලාකෘති. මුල්ම ආකෘතිය. අර නිකන් මුල්ලමාවිය කියලා කිව්වේ. මුල්ලමාවිය සංවර්ධනය. එහෙම අපි පාවිච්චි කරා. මේ මුල්ම ආකෘතිය මුලින්ම ඇතිවන ආකෘතියන් අපි කියනවා පත්‍ර මූලාකෘති ලෙස හඳුන්වනවා. මෙන්න මේ පත්‍ර මූලාකෘති මොන බලන්නකෝ දරුවනේ. ඔය පත්‍ර මූලාකෘති දැන් වර්ධනය වෙනවා මේගොල්ලෝ. මේගොල්ලෝ වර්ධනය වෙනකොට මේ කඳාග්‍රස්ත විභාජකයක් තමන්ගේ සෛල පහලට හද ඉහළට වර්ධනය වෙනවා. එමෙ ඉහළට වර්ධනය වෙනකොට අන්න මේ පත්‍ර දෙක දිගෑරෙනවා. එතකොට කඳාග්‍රස්තය ඉහළට වර්ධනය වෙනවා. මේ අර පහලින් තිබිච්ච කලින් පත්‍ර මූලාකෘති වෙලා තිබුණු ඒවා පත්‍ර බවට පත් වෙනවා. එතකොට මේ දෙන්නව මෙහෙම දිගෑරගෙන මෙයා ඉහළට යනවා. ආපහු පත්‍ර මූලාකෘති හැදෙනවා. මේ පත්‍ර දෙක පරිණත පත්‍ර බවට පත් වෙනවා දකින්න පුළුවන්. ඔම තමයි පත්‍ර ඇතිවන විදිය. මේ අග්‍රස්ත විභාජකයක සෛල බෙදිලා කුඩා නෙරුමක් හදනවා. ඒ නෙරුම වර්ධනය වෙලා අග්‍රස්තය වසාලමින් තියෙන පත්‍ර මූලාකෘති හැදෙනවා. මේ පත්‍ර මූලාකෘති මගින් කරන්නේ මේ ලපටි අග්‍රස්තය අධික ආලෝකයෙන් පිලිස්සීම වළක්වන එක. අධික ආලෝකය ලැබිලා පත්‍ර පිලිස්සිලා යන එක වළක්වන එක තමයි මේ පත්‍ර මූලාකෘති වල කාර්යය. හැමතිස්සෙම මූලාකෘති දෙකක් තියෙනවා වහගෙන. ඊට පස්සේ අන්න අග්‍රස්තය වර්ධනය වෙනවා. ඒ වර්ධනය වෙනකොට ලපටි පත්‍ර පරිණතය බවට පත් වෙන ආයේ අග්‍රස්තය වහගෙන තව දෙකක් කියනවා. වර්ධනය වෙනවා. ඒගොල්ල දිගෑරිලා පරිණත පත්‍ර වෙනවා. මූලාකෘතිය හැමතිස්සෙම අගිස්ස වහගෙන ඉන්නේ. එතකොට මේ පත්‍රය හැදෙනකොට ඔය අංකුරය තුලට වර්ධනය වෙනකොට මෙන්න මෙතනින් හැදෙන ප්‍රධාන පටක වර්ග තුනක් තියෙනවා. පත්‍රය හැදෙනකොට අන්න නිර්මාණය වන ප්‍රධාන පටක වර්ග තුනක් තියෙනවා. ඒ තමයි එකක් ප්‍රාක්චර්මය. ප්‍රාක්චර්මය. එක ප්‍රාක්චර්මය. දෙක පූරක විභාජකය. පූරක විභාජකය. එක ප්‍රාක්චර්මය පූරක විභාජකය ප්‍රධාන පටක තුනකින් සමන්විතයි. මේ ප්‍රාක්චර්මය තමයි අපිචර්මය බවට පත් වෙන්නේ. මේ පූරක විභාජකය තමයි පූරක පටකය හදන්නේ පත්තරේ. ප්‍රාක්චර්මය පූරක විභාජකය
ප්‍රාක්කැම්බිය. මෙන්න මේ ප්‍රාක්කැම්බියම තමයි සනාල පටක බවට පත්. පැහැදිලිද? එතකොට මේ පත්තරේ අපිචර්මයේ නිර්මාණය වෙනු, පූරක පටකේ හැදෙනු, අනසනාල පටක සයිලම් ඔෆ් ෆ්ලෝයම නිර්මාණය වෙනවා දකින්න පුළුවන්. ඔය පත්තර ඇති වෙන විදිහ නම් බලන්න කොන්න අපි කියනවා මේ ඔබට දෙන සටහන්, මේ සටහන් ඔබ දාගන්න දරුවනේ. හේතුව ඔබට සම්පත් පොතේ තියෙන සටහනට වඩා මේවා බොහොම විධිමත්ව හදපුවා. ඔබට අපිත් එක්කම මේවා ලියලා වෙනම නෝට් එකක් පිළිවෙලට හදාගන්න පුළුවන්. එතකොට ඒක ඔබට ඕන වෙලාවක පාඩම් කරන්න පුළුවන් විදිහට හදලා පිළිවෙලකට තියාගත්තාම වැඩේ ලේසි. එකපාරින්ම සටහනක් හැදෙනවා, ඉගෙන ගන්නත් අවස්ථාව හම්බ වෙනවා. නිකන් බලාගෙන අහගෙන ඉන්නවට වඩා වටිනවා මේවා සටහන් ටික පිළිවෙලට ලියාගෙන රූප සටහන් ටික ඇඳගෙන පිළිවෙලකට නෝට් එකක් හදාගත්තා නම් plan form and function හරියටම හරි. ඊට පස්සේ ඔබට අමතක වෙනකොට හපව් නැවත නැවත මේ වීඩියෝ නැවත බලන්න අවස්ථාව හම්බ වෙනවා. නැවත නැවත බලන්න අවස්ථාව හම්බ වෙනවා. පැහැදිලිද? බලන්න ශාකවල ප්‍රභා සංශ්ලේෂණය ඉටු කරන ඉන්ද්‍රිය. ඊට කලින් අපිට වචනේ හම්බෙලා තියෙනවා. ශාකවල ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන ඉන්ද්‍රිය. මුලකඳ පත්‍ර කියලා කියන්නේ ශාකවල තියෙන ඉන්ද්‍රියන් තුන. අපිට තියෙන අක්මාව, අග්න්‍යාශය, හදය, පෙනහළු අපේ තියෙන ඉන්ද්‍රියන්. ශාකවල තියෙන ප්‍රධාන ඉන්ද්‍රියන් තුන මුල, කඳ, පත්‍ර. පත්‍රේ අපි කියනවා ශාකවල ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍ය ඉටු කරන ඉන්ද්‍රිය ශාක පත්‍රය. කඳාග්‍රස්ත විභාජකයේ සෛල සීග්‍රයෙන් බෙදෙමින් කුඩා නෙරුමක් සාදයි. මේ හැදුවේ අග්‍රස්ත විභාජකයේ සෛල සීග්‍රයෙන් බෙදලා මොකක්ද දන්නේ? කුඩා නෙරුමක් හදනවා දකින්න පුළුවන්. මේ තියෙන්නේ හදපු නෙරුම. එම නෙරුම පත්‍ර අංකුරයක් ලෙස හඳුන්වයි. මේ අපි නෙරුම කියනවා මොකක් කියලාද? පත්‍ර අංකුරයක් ලෙස හඳුන්වනවා. මේකට කියමු අපි පත්‍ර අංකුරය. පත්‍ර අංකුරය ලෙස හඳුන්වනවා. ඒ පත්‍ර අංකුරය තමයි වර්ධනය වෙලා මේ පත්‍ර මූලාකෘති බවට පත් වෙන්නේ. පත්‍ර අංකුරය වර්ධනය වී පත්‍ර මූලාකෘති සාදයි. මේ අගිස්ස වහගෙන තියෙන පත්‍ර මූලාකෘති. පත්‍ර මූලාකෘති කඳාග්‍රස්තය වසාලමින් පවතින අතර මේවා වර්ධනය වී පත්‍ර බවට පත් වෙනවා. මේ තියෙන පත්‍ර මූලාකෘති අග්‍රස්තය වහගෙන ඉන්නේ. ඒවා වර්ධනය වෙලා කවුරු බවටද පත් වෙන්නේ? අන්න පත්‍ර බවට පත් වෙනවා දකින්න පුළුවන්. පැහැදිලිද? පත්‍ර සෑදීමේදී මූලික පටකාකාර 3ක් හදනවා කියලා මං කිව්වා. ප්‍රාක්චර්මය, පූරක විභාජකය, ප්‍රාක්කැම්බිය. ප්‍රාක්චර්මය තමයි ශාක පත්‍රයේ අපිචර්මය හදන්නේ. පූරක විභාජකය ශාක පත්‍රවල පූරක පටකය බවට පත් වෙනවා. පූරක පටකය හදන්නේ පූරක විභාජකයම. ප්‍රාක්කැම්බියම නාරටි තුල තියෙන අන්න සෛල මහා ෆ්ලෝයම යන සනාල පටක හදනවා දකින්න පුළුවන්. ඔබට කඳේදිත් මේ පටක තුන මෙහෙම්මම හම්බුණා. ශාක කඳකත් අන්න ප්‍රධාන පටක වර්ග 3ක් ප්‍රාක්චර්මය, පූරක විභාජකය, ප්‍රාක්කැම්බිය. අපිට හම්බෙච්ච අර පූරක පටක පද්ධති පැහැදිලිද? එතකොට අපි කියනවා මේ පූරක විභාජකය. ප්‍රාක්චර්මය තමයි අපි චර්මය හැදුවේ. ප්‍රාක්කැම්බියම තමයි සෛලම ෆ්ලෝයම කියන සනාල පටක හදන්නේ. එතකොට මේ බලන්න අපිට හම්බ වෙනවා එතකොට ශාක පත්‍ර ආකාර දෙකක් අපිට හම්බ වෙනවා. එකක් තමයි ද්විබීජ පත්‍රයේ ශාක පත්‍ර. අනිත් එක අපිට හම්බ වෙනවා ඒක බීජ පත්‍රී ශාක පත්‍ර. එතකොට ඔන්න දැන් අපි ආවේ
රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන තැනකට. එහෙනම් මේ හැමතිස්සෙම සිද්ධාන්ත ඉගෙන ගනිද්දි ඒ සිද්ධාන්තවල භාවිතයන් ගැන පොඩි අවබෝධයක් මොකටද මේක ඉගෙන ගන්න? මේකෙන් මොකක්ද අහන්න පුළුවන් ප්‍රශ්නේ? අපි සමහර ඒවා ඉගෙන ගන්නවා අපි දන්නවා එකෙන් ප්‍රශ්නයක් අහන්න නැහැ. අහන්න බෑ. රචනා ප්‍රශ්නයක් නම් මේ කොටසෙන් අහන්නෙම නැහැ. අපි එහෙම දන්නවා. ඒක අපිට හරියටම ප්‍රත්‍යක්ෂ කරලා ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගන්න දරුවන්ට එහෙම පුළුවන්. ඒක දිහා බලලා කියන්න. පහුගිය විභාග ප්‍රශ්න ටික පරීක්ෂා කරලා බලපුවම පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. මෙන්න මේකෙන් MCQ එකක් හදාන්න පුළුවන් මේ. මේකෙන් ව්‍යුහගත ප්‍රශ්නයක් හදාන්න පුළුවන්. දැන් අපි අර ඉගෙන ගත්ත කොටසෙන් අර ශාකවල පටක පද්ධති වලින් අපිට ශාක පත්‍රයක දකින්න පුළුවන් ප්‍රධාන පටක පද්ධති ආකාර 3 දක්වන්න කියලා ව්‍යුහගත ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ශාක පත්‍රයක පවතින ප්‍රධාන පටක පද්ධති 3 ප්‍රාක්චර්මය, පූරක විභාජකය, ප්‍රාක්‍යම්බි. පැහැදිලි? ඊට පස්සේ ඒකට තව ප්‍රශ්නයක් එකතු කරන්න පුළුවන්. අන්න එම පටක මගින් සාධන ශාක පත්‍ර තුල දකින්න පුළුවන් වෙන පටක සඳහන් කරා. අපි කියන ප්‍රාක්චර්මය මගින් අපි චර්මය හදමු. පූරක විභාජකයේ මගින් පූරක පටකය හදමු. ප්‍රාක්‍යම්බියම මගින් සෛල මහා ෆ්ලෝයම කියන සනාල පටක හදමු. ඒකෙන් රචනා ප්‍රශ්නයක් දෙන්න බෑ. හැබැයි මේ අපි වෙක්කගෙන යන්නේ රචනා ප්‍රශ්නයකට. ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය විස්තර කරන්න කියලා රචනා ප්‍රශ්නයක් දෙන්න පුළුවන් දරුවන්ට. එහෙම වුණොත් අපි මේ සාකච්ඡා කරන සිද්ධාන්ත ටිකෙන් ඔබට ඒ පිළිතුර ලියා ගන්න හැකියාව තියෙන්න ඕන. එහෙනම් ඔන්න ශාක පත්‍ර වර්ග දෙකක් අපිට හම්බෙනවා. එකක් ද්විබීජ පත්‍රේ ශාක පත්‍ර, අනික ඒක බීජ පත්‍රේ ශාක පත්‍ර. එහෙනම් අපි යන්නේ බලන්න ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය කොයි වගේද කියලා බලන්නයි යන්නේ. ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය කොයි වගේද කියලා බලන්නයි යන්නේ. මෙන්න බලන්න. එහෙනම් අපි ගමු. මේ තියෙන්නේ අපිට හම්බ වෙන ද්විබීජ පත්‍රී ශාක පත්‍රය. ද්විබීජ පත්‍රී ශාක පත්‍රය. මේකේ ප්‍රධාන නාරටියක් තියෙනවා, ශාකා නාරටි තියෙන. අන්න ශාක පත්‍රය. මේ ශාක පත්‍රයෙන් පුංචි කොටසක් කපලා අපි ශාක පත්‍රයෙන් පොඩි කොටසක් කපලා අන්න ඒක විශාල කරලා බලන්නයි යන්නේ. ඒක විශාල කරලා බලපුවාම අපිට පේනවා මේ ශාක පත්‍රයේ පිටතින්ම මේ විදිහේ අපි චර්මයක් දකින්න පුළුවන් වෙයි. ශාක පත්‍රයේ පිටතින්ම අපි චර්මයක් දකින්න පුළුවන් වෙනවා. ඒවා ඍජු කෝණාශ්‍රාකාර සෛලම. අන්න වැඩි. ඍජු කෝණාශ්‍රාකාර සෛල. ඔය අපිට හම්බ වෙන අපි චර්මය කියන කොටස. එතකොට අපි නම් කරනවා මෙන්න අපි චර්මය. පැහැදිලි? සමහර ශාක පත්‍රවල අපි චර්මයට පිටතින් අන්න කියුටීන් එහෙමත් නැත්නම් ඉටි වලින් හැදිච්ච උච්චර්මයක් තියෙන්න පුළුවන්. එහෙනම් මේ තියෙන ඔය කියන උච්චර්මය. අපි චර්මයට පිටතින් කියුටීන් හෝ ඉටි වලින් හැදිච්ච උච්චර්මයක් තියෙන්න පුළුවන්. ඒ උච්චර්ම තියෙන පත්‍ර තමයි දිලිසෙන්නේ. ඒවා තමයි දිලිසෙනවා දකින්න පුළුවන් වෙන්නේ. හොඳට මතක තියාගන්න මේ අපිචර්මීය සෛලවල කිසිවිටකවත් හරිත ලව දකින්න හම්බ වෙන්නේ නැහැ. මේවා න්‍යෂ්ටි තියෙන සෛල, මේ තියෙන න්‍යෂ්ටි, මේ න්‍යෂ්ටි තියෙන සෛල මේවල හරිත ලව නැහැ. හරිත ලව තිබුණොත් එහෙම මොකද වෙන්නේ? අන්න ආලෝකය මේ පහළ සෛලවලට එන්නේ නැහැ. පහළ සෛලවලට එන්නේ නැහැ.
එඳ පත්‍රයේ කාර්යක්ෂමතාවය අඩුයි. ඇයි අපිචර්මීය සෛලවල හරිත ලව තියෙන හින්දා ආලෝකය අන්න එතනින් පහළට එන එක නතර වෙනවා. එහෙනම් මේගොල්ලන්ගේ ප්ලාස්මය බොහොම ආලෝකයේ විනිවිද යන ප්ලාස්මයක් තියෙන්නේ. එහෙනම් පහසුවෙන් අපිචර්මය පසාරු කරගෙන ආලෝකයට පහළට එන්න පුළුවන්. ආලෝකයට පහළට එන්න පුළුවන්. එතකොට මේ අපිචර්මයට පහළින් තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහාම හැඩගැහිච්ච සෛල. මෙන්න මේ විදිහේ දිගටි සෛල. මෙන්න මේ ආකාරයේ දිගටි සෛල. අපි කියනවා ඒවා ඉනිමෘදු උස්තර සෛල. මේවා ඉනිමෘදු උස්තර සෛල. මේ ඉනිමෘදු උස්තර සෛල. ඒ සෛලවල හරිතලව බහුලව දකින්න පුළුවන්. ඒතර ඒගොල්ල ප්‍රභා සංශ්ලේෂණය සඳහාම හැඩගැහිච්ච සෛල. ඒගොල්ලන්ගේ න්‍යෂ්ටි තියෙනවා. මේ විදියට. ඒ වගේම ඒගොල්ලන්ගේ දකින්න පුළුවන් වෙනවා. අන්න ඒගොල්ලන්ගේ දකින්න හම්බ වෙනවා. අන්න හරිතලව බහුලව තියෙනවා. ඉතින් ඒගොල්ල ප්‍රභා සංශ්ලේෂණය සඳහාම ඉන්නවා නම් ඒගොල්ලන්ට ආලෝකය ගෙනත් දෙන්න ඕන. අපි වඩු බාසුන්නෑ කෙනෙකුට කියන්නේ නෑනේ ගෙදර බිත්ති ටික බැඳලා බිත්ති කපරාදු කරලා දෙන්න කියලා. මොකද හේතුව එයා ඒකට එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. පැහැදිලි? එයා ඒක පිළිබඳව දන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපි ඒක බාර දෙන්නේ ඒ වෘත්තිය සම්බන්ධයෙන් නිපුණතාවයක් තියෙන කෙනෙකුට. එතකොට මේගොල්ලෝ ඉන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නටමයි. ඒ හින්දා මේ අපිචර්මීය සෛලවලට හරිතලව දාලා ඒගොල්ලන්ගෙන් ආලෝකය පහළට එන එක වැළැක්වුවොත් මේගොල්ලෝ ඉන්න එකේ තේරුමක් නැතුව යනවා. එහෙනම් මේගොල්ලන්ට හොඳ ආලෝකයක් ලැබෙන පරිදි මක් කරලා තියනවද? අපිචර්මීය සෛල හරිතලව දරන්නේ නැහැ. හැබැයි අපිචර්මයේ තියෙනවා හරිතලව තියෙන සෛලයක්. අපි චර්මයේ හරිතලව තියෙන සෛල තියෙන පුළුවන්. ඒ තමයි පාලක සෛල. මම ඒවා වෙනම ඇඳලා පෙන්නනවා. පැහැදිලිද? එතකොට මේ අපිට හම්බ වෙන ඉනිමෘදු උස්තර පටකය තමයි මේ තියෙන්නේ. එහෙමත් නැත්නම් ඉනිමෘදු උස්තර සෛල. අන්න අපි හඳුන්වනවා කවුරු කියලාද? ඉනිමෘදු උස්තර සෛල කියලා හඳුන්වනවා. මේ ඉනි මෘදුස්තර සෛල. ඔය ඉනි මෘදුස්තර සෛලවලට පහළින් අපිට දකින්න පුළුවන්. ඉනි මෘදුස්තර සෛලවලට පහළින් තියෙනවා. ඉනි මෘදුස්තර සෛලවලට පහළින් තියෙනවා. මෙන්න මේ විදිහේ සෛල. ඒ සෛල අක්‍රමවත් හැඩති සෛල. ඒගොල්ල අක්‍රමවත් හැඩති සෛල. පේනවා. නිශ්චිත හැඩයක් නැහැ. එම අක්‍රමවත් බව හින්දා ඒගොල්ලන්ගේ මේ සෛල අතර අවකාශ හොඳින් පිහිටලා තියෙනවා. පේනවා. අපි කියනවා මේ ඉන්ටර්සෙලියුලර් ස්පේසස් තියෙන අන්තර්සෛලීය අවකාශ දකින්න පුළුවන්. අන්තර්සෛලීය අවකාශ දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේවා අපි හඳුන්වනවා මේ අන්තර්සෛලීය අවකාශ තියෙන සෛල. අන්තර්සෛලීය අවකාශ තියෙන සෛල හින්දා
අපි මේගොල්ලන්ට නමක් දෙනවා. කවුරු කියලාද? සවිවර මෘදුස්තර සෛල. සවිවර මෘදුස්තර සෛල. සවිවර මෘදුස්තර සෛල. එතකොට මේගොල්ලන්ටත් න්‍යාස්ති තියෙනවා. මේගොල්ලන්ගේ න්‍යාස්ති. මේගොල්ලන්ගේ න්‍යාස්ති දකින්න පුළුවන් වෙනවා. මේගොල්ලන්ටත් හරිත ලව තියෙනවා. මේගොල්ලන්ගේ තියෙනව මොනවද? අන්න හරිත ලව දකින්න පුළුවන් වෙනවා. මේ එතකොට ඔය ඉනිමෘදු ස්තර සෛල ප්‍රභා සංශ්ලේෂණය සඳහා හැඩ ගැහිලා තියෙනවා. එතකොට මේ සවිවර මෘදු ස්තර සෛල ඒගොල්ලත් ප්‍රභා සංශ්ලේෂණය කරනවා. හැබැයි ඊට අමතරව තව වැඩක් කරනවා ඒගොල්ල. ඒ තමයි මේ අන්තර්සෛලීය අවකාශ තියෙනවා. එඳ වායු හුවමාරුව කරන්නත් පුළුවන් ඒගොල්ලන්ට. වායු හුවමාරුව කරන්නත් පුළුවන්කම තියෙනවා. අනේ වැඩ දෙකක් කරනවා සවිවර මෘදු ස්තර මගින්. ඒ තමයි වායු හුවමාරුවයි ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍යයි කියන කෘත්‍ය දෙකම ඉටු කරනවා දකින්න පුළුවන් වේ. ප්‍රධාන කෘත්‍ය දෙකම ඉටු කරනවා දකින්න පුළුවන්. එහෙනම් අපි කියනවා මේ තියෙන අන්තර්සෛලීය අවකාශ. මේ තමයි අපිට හම්බ වෙන අන්තර්සෛලීය අවකාශ. එතකොට මේ සෛල අන්තර්සෛලීය අවකාශ දරමින් වායු හුවමාරු ක්‍රියාවලියක් සිද්ධ කරනවා කවුරු මගින්ද? සවිවර මෘදු ස්තර සෛල. එතකොට ඔන්න බලන්න වචන හරියට ඉගෙන ගන්න. ඉනි මෘදු ස්තර සෛල. මෙයා මේ දිගටි සෛල. පේලියක් තියෙනවා බොහොම පැහැදිලිව පේන. හරිතලව බහුලව දකින්න පුළුවන්. ඊට පහලින් තියෙන්නේ සවිවර මෘදු ස්තර සෛල. ඒවා මේ අක්‍රමවත් ඇඩති සෛල. ඒවා අතර අන්තර්සෛලීය අවකාශ තියෙනවා. ඒගොල්ලන්ට වායු හුවමාරුව කරන්න පුළුවන්. හරිතලව දරමින් ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්නත් පුළුවන්කම තියෙනවා. පැහැදිලි? ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරන්නත් පුළුවන්කම තියනවා දකින්න පුළුවන්. පැහැදිලිද? ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ ඔන්න බලන්න මේ පත්‍රයේ යටි අපි චර්මය. පත්‍රයේ යටි අපි චර්මයෙන් දැන් උඩු අපි චර්මයක් තියෙනවනේ උඩ පැත්තේ. යට පැත්තේ තියෙනවා යටි අපි චර්මයක්. ඔන්න යටි අපි චර්මේ මං කව පොඩි විශේෂ සෛල තියෙනවා. විශේෂ සෛලයක් දකින්න පුළුවන් වෙනවා. ඒ යටි අපි චර්මේ තියෙන විශේෂ සෛලය තමයි අපි කියන්නේ කවුළු කියලාද? පාලක සෛල කියලා කියන්නේ. පාලක සෛල. ඒ පාලක සෛල වලින් හැදිලා තියෙන මේ ඇතුළේ තියෙන කුහරය තමයි අපි කියන්නේ පූටිකා සිදුර. පූටිකා සිදුර කියලා හඳුන්වනවා. එතකොට මේ යටි අපි චර්මය මේ යටි අපි චර්මය පැහැදිලිද? අන්න ඊට පස්සේ ඔය යටි අපි චර්මයත් එක්ක
මේ සෛල ටිකත් පිරීලා තියෙනවනේ මේකේ. අන්න වැඩි. එතකොට මේ වලංගේ න්‍යෂ්ටි තියෙනවා. බොහොම පැහැදිලි. මේ ඒගොල්ලන්ගෙත් හරිත ලව තියෙනවා. ඒගොල්ලන්ගෙත් හරිත ලව දකින්න පුළුවන් වෙනවා මේ. ඔය පූටිකාවට ඇතුලෙන් පොඩි හිස් අවකාශයක් දකින්න පුළුවන් වෙයි. පූටිකාවට ඇතුලෙන් හිස් අවකාශයක් තියෙනවා. අවකාශයක්නේ කුටීරයක්. පූටිකාවට ඇතුලෙන්නේ. එතකොට අපි ලස්සන නමක් පාවිච්චි කරනවා. මොකක් කියලාද? ඕකට අපි කියනවා අදහ පූටික කුහරය කියලා. මොකක් කියලා කියන්නේ? අදහ. අදහ කියන්නේ ඇතුලෙන් කියන එක. අදහ පූටික කුහරය. එතකොට ශාක පත්‍රයක අන උඩු අපි චර්මයක් තියෙනවා යටි අපි චර්මයක් තියෙනවා. මේකට අපි කියමු උඩු අපි චර්මය මේ. උඩ පැත්තේ තියෙන එක. මේ යටි අපි චර්මය. එතකොට මම මේ උඩු අපි චර්මය අඳිනකොට ඒකේ පූටිකා ඇන්දේ නැහැ. හැබැයි යටි අපි චර්මය අඳිනකොට ඒකේ පූටිකාවක් ඇන්දා. ඇයි මේ උඩු අපි චර්මයට සාපේක්ෂකව යටි අපි චර්මයේ පූටිකා ඝනත්වය වැඩි. එහෙනම් මම අර ගත්ත ශාකපත්‍රයේ කොටසේ මට උඩ පැත්තේ පූටිකාවක් හම්බුනේ නැති වුණාට යටි පැත්තේ පූටිකාවක් හම්බෙන්න පුළුවන්. ඇයි? උඩු අපි චර්මයට සාපේක්ෂව යටි අපි චර්මයේ පූටිකා ඝනත්වය වැඩි හින්දා. ඊට පස්සේ අපිට පේන්න තියෙනවා මේ අපිට පේන්න තියෙනවා අන්න මේ පත්‍රය ඇතුලේ තියෙනවා නාරටියක්. පත්‍රය ඇතුලේ තියෙනවා නාරටිය. ඒ නාරටිය වටේට තියෙනවා කලාප කොපුවක් දකින්න පුළුවන්. මේ පත්‍ර නාරටිය. මේ තියෙන පත්‍ර නාරටිය අපි මේ ඇන්දේ බලන්න මේ පත්‍ර නාරටිය හැදිලා තියෙන්නේ වටේට කලාප කොපුවක් දකින්න පුළුවන්. නාරටිය වටේට කලාප කොපුවක් දකින්න පුළුවන්. අන්න නාරටිය ආවරණලා තියෙන කලාප කොපුවක. ඒ කලාප කොපු සෛලවලට ඇතුළතින් අන්න අපිට දකින්න හම්බෙනවා මොනවද? අන්න ප්‍රාථමික සෛලම තියෙනවා. ප්‍රාථමික සෛලම දකින්න පුළුවන් වෙනවා. ඊට අමතරව අපිට දකින්න හම්බෙනවා මේක ඇතුලේ ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන්. එතකොට නාරටිය තුල මොනවද තියෙන්නේ? නාරටිය තුල ප්‍රාථමික සෛලම දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන්. ප්‍රාථමික සෛලම තියෙනවා ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන්. ඔබ ශාකපත්‍ර දැකලා තියෙනවා. ශාකපත්‍ර අන්න හුළඟට මක් වෙනවද? අන ලාලිත්‍යයෙන් පැද්දෙනවා. හරි සුනම්මයයි මේව. හොඳින් නැවෙනවා. හයියක් තියෙනවා. ශාකපත්‍ර හුළඟට කඩලා යන්නේ අපි දැකලා තියෙනවා. පැහැදිලි හුළඟට වැටෙන්නේ වේලිච්ච වයස්ගත පත්‍ර.
එහෙම නැතු ඉරිලා යනවා හරි අඩුයි. එහෙම වෙන්නේ නැහැ. අන්න අර විශාල පත්තර කෙහෙල් වගේ වණන් අපි දැකලා තියෙනවනේ අධික හුලන් තියෙන ප්‍රදේශවල කොළ ඉරිලා ගිහින් තියෙනවා. ඒක වෙන එකක්. සාමාන්‍ය අඹ කොළයක් නේ කොස් කොළයක් මේවා ලේසියෙන් ඉරෙන ඒවා නෙවෙයි. ඒකේ ප්‍රධාන නාරටිය තියෙනවා. ඒ ප්‍රධාන නාරයට පුළුවන් මක් කරන්නද? අන්න හොඳට නම්‍යතාවයක් හරි ප්‍රත්‍යස්තයි. ඒකට හේතුව හොයලා බලපුවාම මේ ප්‍රධාන නාරටියෙන් ඉහළ හා පහළ ප්‍රදේශවල අන්න දකින්න හම්බ වෙනවා මොනවද? ඔය ප්‍රධාන නාරටියෙන් ඉහළ හා පහළ ප්‍රදේශවල දකින්න හම්බෙනවා මෙන්න මේ විදිහට ස්ථූල කෝණාස්තර සෛල. මොනවද තියෙන්නේ? ස්ථූල කෝණාස්තර සෛල දකින්න පුළුවන්. ඒ ස්ථූල කෝණාස්තර අපි ඉගෙන ගනිද්දී ඉගෙන ගත්ත දරුවෝ මතකයි. ඒගොල්ලන්ට පොඩි ශක්තිමත් බවක් සන්ධාරණය සපයනවා පටකයකට. ඒ වගේම ස්ථූල කෝණාස්තර මගින් පටකයට ප්‍රත්‍යස්ත බවක් ලබා දෙන. ඒඳා පත්තරයට පක්කෙන පුළුවන්ද? හුළඟට ලෙල දෙන්න පුළුවන්. ලේසියෙන් කැඩෙන්නේ පැහැදිලි. ලේසියෙන් කැඩෙන්නේ නැහැ. හොඳට නැවෙනවා දිගෑරෙනවා නාරටි. නාරටිය හොඳින් නැමීම දිගෑරීම සිද්ධ වෙන්නේ ඒ නාරටිය දෙපැත්තේ තියෙන මොනවා මගින්ද? ස්ථූල කෝණාස්තර සෛල මගින්. මේ තියෙන්නේ කියන ස්ථූල කෝණාස්තර සෛල. අන්න වැඩි. පැහැදිලිද? ඔන්න ඔහොම රූපයක් ඇඳගන්න පුළුවන්කම තියෙන්න ඕනේ දරුවන්ට. එහෙනම් අඩුම ගානේ මේ රූපය ඔබ අඩුම ගානේ 10-12 වතාවක් ඇඳලා පුරුදු වෙන්න වෙනවා විභාගෙට යන්න කලින්. එහෙම නැතු ඔබට පාටට අන නිබන්ධනවල මේවා තියෙන්න පුළුවන්. කැම්බල් පොත තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේවා නිබන්ධන ඇතුලේ තියෙන්න පුළුවන් පාටට දාලා. හැබැයි එහෙම බලන් හිටියා කියලා අපිට රූප මතක හිටින්නෙත් නැහැ. රූප අඳින්න පුළුවන්කම ලැබෙන්නෙත් නැහැ. එදා ඔය දෙකම අපිට ලැබෙන්න නම් අපි අනිවාර්යෙන් මේ රූපමක් කරන්න ඕනද? එකවරක් ඇඳලා හරියන්නේ නැහැ. සමහර දරුවෝ එකම පාරයි ඇඳලා තියෙන්නේ. ඉස්කෝලේ ටීචර් උගන්වනකොට ටීචර් මේක ඇඳලා පෙන්නුවා. ඒක දිහා බලාගෙන රූපයක් ඇඳා. එච්චරයි. ඊට පස්සේ අපි දන්නේ නැහැ විභාගෙට යනවා. විභාගෙට ගියාම මේ ප්‍රශ්නේ හැමම තියෙනවා. දැන් අඳින්න පටන් ගත්තාම අඳින්න බෑ. සහ ඇඳත් ඒක නිවැරදි රූපයක් නෙවෙයි. හැමතිස්සෙම ප්‍රශ්න පත්‍රයට එන මාගි ස්කීම් එකේ උත්තර පත්‍රයේ තියෙනවා අපිට සම්පූර්ණයෙන් නම් කරන ලද නිවැරදි රූප සටහනකට ලකුණු දෙන්න. මොකද අපි ප්‍රායෝගික පරීක්ෂණ කරද්දී අපි අන්වීක්ෂ වලින් බලලා ඊට අමතරව රූප සටහන් පාවිච්චි කරලා අපි මේවා ඇඳලා පුරුදු වෙලා තියෙනවා. ඒ හින්දා බයොලොජි කරන දරුවන්ට රූප සටහන් අඳින්න පුළුවන්කම තියෙන්න ඕන කියන එක මහාචාර්යවරයා අපේක්ෂා කරනවා ප්‍රශ්න පත්‍රය හදන්න. ඒ හින්දා මාකින් එකේ තියෙනවා සම්පූර්ණයෙන් නම් කළ නිවැරදි රූප සටහනකට ලකුණු 10ක් දෙන්න. නැත්නම් ලකුණු 5ක් දෙන්න. නැත්නම් ලකුණු 15ක් දෙන්න කියලා කියනවා. ඒක නිවැරදිද කියලා තීරණය කරන්නේ ප්‍රශ්න පත්‍රයේ බලන ටීචර්. ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයා තීරණය කරොත් මේක නම් ශාක පත්‍රයක ව්‍යුහය වෙන්න බෑ කියලා යා ඕක කපලා ලකුණු 0යි කියලා දානවා. පැහැදිලි. ඒ හින්දායි කියන්නේ මේවා ඇඳලා පුරුදු වෙන්න ඕන. පුරුදු වෙන්න එකපාරක් ඇඳට හරියන්නේ නැහැ. අපි සාමාන්‍ය කියනවා මෝටර රථයක් මනා පළපුරුද්දකට එන්න අඩුම ගානේ කිලෝමීටර් 3000ක් 4000ක්වත් එලවලා තියෙනවා. එතකොට තමයි යාට ඒ පිළිබඳව හොඳ ප්‍රාගුණ්‍යයක් එන්නේ. එහෙම නැතුව මේක මෝටර රථයක් එලවන්න පටන් අරන් සතියක් දෙකක් යනකොට අන්න අපි මේකෙන් ටිකක් අනවශ්‍ය විදිහට මේ මෝටර රථය පරිහරණය කරන්න ගියොත් අනිවාර්යෙන් අනතුරක් සිද්ධ කරගන්න. ඒ හින්දා අපිට අනතුරක් සිදු නොකරගෙන වැඩි කිලෝමීටර ගාණක් ධාවනය කරන්න පුළුවන් නම් ඔහුට පුළුවන් හොඳ රියදුරෙක් බවට පත් වෙන්න. ඔබ මේ රූප සටහන අඳින වාර ගණන තීරණය වෙනවා
ඔබ විභාගයට ඒ රූපෙට ලැබෙන ලකුණු ප්‍රමාණය. ඔබ වැඩි වාර ගානක් ඇඳලා තිබුණා නම් ඔබට විභාගෙදී ආයේ බලන්න දෙයක් නැහැ. ටීචර් මේක දැක්ක ගමන් මේකට සම්පූර්ණ හරියක් දැම්ම ලකුණු 10න් 10යි කියලා දාලා දෙන්න. ආයේ මේකේ අඩුපාඩු හොයන්න යන්නේ නැහැ. පැහැදිලිද? අන්න එතෙන්ට අපි හදා ගන්නවා. මේ තියෙන්නේ කවුද මේ? ස්ථූල කෝණාස්තර සෛල. ස්ථූල කෝණාස්තර සෛල. ස්ථූල කෝණාස්තර සෛල. පැහැදිලිද? ඒතර ඔය දීලා තියෙන්නේ මම ඔබට දීලා තියෙන්නේ ද්විබීජපත්‍රී ශාක පත්‍රයක හරස්කඩක ව්‍යුහය. අපි නමක් දෙමු. හැමතිස්සෙම රූපයක් ඇඳපුවාම දරුවෝ පුරුදු කරගන්න. ඇඳලා සියලු කොටස් ටික නම් කරා යටින් නමලි. මේ ද්විබීජපත්‍රී ශාක පත්‍රයක හරස්කඩ. ද්විබීජපත්‍රී ශාක පත්‍රයක හරස්කඩක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. අතන මොනවද තියෙන්නේ? දැන් මේක ඇඳනං දරුවෙක් නිවැරදිව ඇඳගත්තා නම් ඊට පස්සේ මේක දිහා බලාගෙන රචනා ප්‍රශ්නෙට උත්තරේ ලියාගෙන යන්නයි තියෙන්නේ. එහෙනම් කොහොමද කියන්නේ? ද්විබීජපත්‍රී ශාක පත්‍ර පෘෂ්ඨෝදරීය පත්‍ර. ඉහළින් උඩු අපිචර්මයක් හා පහළින් යටි අපිචර්මයක් දකින්න පුළුවන්. අපිචර්මය තනිසෛල ස්තරයක ඝනකමින් යුත් පටකයක්. අපිචර්මය තනිසෛල ස්තරයක ඝනකමින් යුත් පටකයක්. අපිචර්මය තනිසෛල ස්තරයක ඝනකමින් යුත් පටකයක්. අපිචර්මයට පිටතින් අන උච්චර්මයක් දැකිය හැකියි. ඒ කියුටින් හා ඉටි වලින් හැදිලා තියෙන උච්චර්මයක් පැවතීම මගින් පත්‍ර වලින් අනවශ්‍ය ලෙස ජලය පිටවීම වළක්වන. අනවශ්‍ය ලෙස ජලය පිටවීම වළක්වන. මේ අපිචර්මීය සෛල හරිත ලව දරන්නේ නැහැ. හැබැයි මේ අපිචර්මීය සෛල හරිත ලව දරන්නේ නැහැ. හැබැයි අපිචර්මයේ තියෙන පාලක සෛල තුල හරිත ලව දකින්න පුළුවන් වෙනවා. ඒ පාලක සෛල තුල හරිත ලව දකින්න පුළුවන් වෙනවා. මොකටද මේ පාලක සෛල තුල හරිත ලව තියෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය කරා. ඉතින් සර් දැන් මේ ඇතුලේ තියෙන ප්‍රභා සංශ්ලේෂණය කරන සෛල ඕනතරම් මේ ඇතුලේ තියෙන ප්‍රභා සංශ්ලේෂණ සිදු කරන සෛල ඕනතරම්. ඉතින් මෙයාට ඉතින් අපරාධනේ එහෙම හරිත ලව දැම්මේ. එයාටත් හරිත ලව නොදා ඉන්න තිබ්බනේ. නෑ එහෙම නෙමෙයි. මං කිව්වේ සෝබා දහමට වැරදිච්ච තැන් නෑ. අපිට වැරදිච්ච තැන් තියෙනවා. එයා හරි පර්ෆෙක්ට්. එයා ගත්ත ඩිසිෂන් හැම එකක්ම 100% නිවැරදි. ඔබ කියන්න පුළුවන් නම් උත්සාහ කරලා අර සතාට තව කකුලක් තිබ්බනම් හොඳයිනේ. අර සතාගේ කන මෙහෙ තිබ්බනම් හොඳයිනේ. අර ශාක පත්‍රයේ මෙහෙම වුණා නම් හොඳයිනේ කියලා පුළුවන් නම් තර්ක කරලා කිය. එහෙම වැරදිච්ච තැන් තියෙනවා. ඒ වැරදි නිවැරදි කරගත්තා. ඩයිනෝසර්ලා හැදුවා. ඩයිනෝසර්ලා හදාගත්තා. නමුත් වැඩේ තියෙන්නේ ඔවුන් ශාක භක්ෂකයෝ. ඔවුන් අධික ප්‍රමාණයක් ශාක ආහාරයට ගන්නවා. ඔවුන්ව නඩත්තු කිරීම හරි අපහසු වැඩක්. එහෙනම් ඔවුන් වඳ වෙලා ගියා. අන්න එහෙම වැරදිච්ච තැන් තියෙනවා. ඒව නිවැරදි කරගන්නවා. ඒ කියන්නේ පරිණාමයේදී ජීවීන් වඳවීම කියන සංකල්පයේ තියෙනවා. ඒකින්ද මේ පරිසරයට ගැලපෙන්නේ නැති අය පරිසරේ ඉවත් වෙලා යනවා. survival of the fittest. පැහැදිලි? අන්න ඩාවින් කියන උචිතතමයාගේ ප්‍රවර්තනය. උචිතයෝ විතරයි මේකේ පවතින්නේ. එහෙම නැති අය වඳ වෙලා යනවා. පැහැදිලි? තොර මේ දැන් උචිතයෝ තෝරන එක තමයි විභාගෙදි වෙන්නේ. උසස් පෙළ ජීව විද්‍යා විභාගයක් තියලා විභාගයට අපි මහන්සි වෙලා දරුවන්ට උගන්වලා විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න පත්‍ර දීලා නිශ්චිත කාලයකදී පිළිතුරු ලියන්න කියලා
දරුවෝ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිව්වයින් පස්සේ පිළිතුරු පත්‍ර ටික අරන් ගිහිල්ලා ඒව හරියට බලලා ඊට පස්සේ අපිට ලකුණු දීලා කියනවා රයිට් ඔයා මෙඩිසින් යන්න. ඔයා දන්ත වෛද්‍ය පීඨයට යන්න. ඔයා පසු වෛද්‍ය පීඨයට යන්න. ඔයා ෆේල් ගෙදර යන්න. ආන්න වැඩි. කවුද මේ? survival of the fittest. උචිතයෝ තෝරනවා ආන්න වැඩි. එහෙම දිනපු අය තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන ඉදිරියට යනවා. ඉතුරු අය අන්න සමාජය තුළ විවිධ හැලහැප්පීම් වලට ලක් වෙමින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපි try කරන්නේ විභාගේ පාස් වෙලා ඉස්සරහට යන්න. එහෙනම් මේ දැන් අපේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. ඇයි එහෙනම් පාලක සෛල හරිත ලව දරන්නේ? අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේදී ATP හැදෙනවා. අන්න ඒ ATP පාවිච්චි කරලා මේ පූටිකා විවෘත වීමේ ක්‍රියාවලියට ඕන කරන ATP ගන්නේ අන්න ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවෙන් නිපද වෙන ATP. ඒ හින්දා තමයි මේ පාලක සෛල හරිත ලව දරන්න හැංගිච්ච සිද්ධාන්තයක් වෙනවා. ඒක විභාගයට අනිවාර්යෙන් අහනවා. අපේ සිලබස් එකේ තියෙන එක. මේ පාලක සෛල තුල හරිත ලව තියෙන්නේ මක් කරන්නද? මේ පූටිකා විවෘත වීමේ යාන්ත්‍රණය සඳහා ATP ඕන. ඒ අවශ්‍ය ATP නිපදවා ගැනීම සිද්ධ කරන්නේ අන්න ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාව මගින්. ඒකයි පාලක සෛල හරිත ලව දරන්නේ. අනෙත් අපිචර්මීය සෛලවලට හරිත ලව දැරීමේ අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අපි කියනවා පාලක සෛල හරිත ලව දරන්නේ නැහැ. නමුත් අන්න අපිචර්මීය සෛල හරිත ලව දරන්නේ නැහැ. නමුත් පාලක සෛල හරිත ලව දරනවා. උඩු අපිචර්මයට ඇතුළතින් දැන් මං කිව්වේ රූපේ දිහා බලන් කියන්නේ. උඩු අපිචර්මයට ඇතුළතින් අන ඉනිමුදු උස්තර සෛල දකින්න පුළුවන්. ඒවා හරිත ලව බහුලව දරන සෛල ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍ය ඉටු කරයි. මේ ඉනිමුදු උස්තර සෛල වලට පහළින් අක්‍රමවත් ඇඩති සෛල ලෙස සෛවර මුදු උස්තර සෛල දකින්න පුළුවන්. සෛවර මුදු උස්තර සෛල අතර අන්තර්සෛලීය අවකාශ හොඳින් පිහිටන. සෛල තුල හරිත ලව දකින්න පුළුවන්. හරිත ලව දරමින් ප්‍රභා සංශ්ලේෂණය සිදු කරන අතර අන්තර්සෛලීය අවකාශ දරමින් වායු හුවමාරුව සිදු කරනවා. මේ ද්විබීජ පත්‍රී ශාක පත්‍රවල උඩු අපිචර්මයට සාපේක්ෂකව යටි අපිචර්මේ පූටිකා බහුලව දකින්න පුළුවන්. පූටිකා හැදිලා තියෙන්නේ පාලක සෛල දෙකකින්. පාලක සෛල දෙකකින් වට වෙච්ච අන්වීක්ෂීය සිදුරක් තමයි අපි කියන්නේ පූටිකාවක් කියලා. ශාක පත්‍ර තුල ප්‍රධාන නාරටියක් හා ශාකා නාරටි දකින්න පුළුවන්. නාරටියක් තුල සෛලම කොටසක් හා ෆ්ලෝයම කොටසක් තියෙනවා. මේ නාරටියට පිටතින් හා ඇතුළතින් අන නාරටිය දෙපස ස්ථූල කෝණාස්තර දකින්න පුළුවන් වෙනවා. ඔච්චරයි. ඔන්න රචනා ප්‍රශ්නේ උත්තරේ. අද අපි සිද්ධාන්තයකින් කොහොමද රචනා ප්‍රශ්නයක් දෙන්න කියන හැටිත් අන්න අපිට අනාවරණය කරගත්තා. එනම් දරුවෝ මේක ඇඳලා ඊට පස්සේ මේකේ සම්පූර්ණ කොටස් නම් කරලා විභාගෙට ලියලා එන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි යනවා බලන්න එහෙමනම් ඔන්න ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක් පිළිබඳව අන්න අපිට තියෙන විස්තරය මොකක්ද කියලා බලන්න වැඩ. අපි සටහන බලාගෙන ඔය මම කියපු කාරණා සියල්ල මේ සටහන තුල තියෙනු. ඔබට මේක විධිමත්ව සටහන් කරගන්න අවස්ථාව තියෙනවා. මෙන්න බලන්න. ශාකවල ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍ය ඉටු කරන ඉන්ද්‍රිය පත්‍රයේ නම් වේ. ද්විබීජ පත්‍රී ශාක පත්‍ර පෘෂ්ඨෝදරීය පත්‍ර වේ. පෘෂ්ඨෝදරීය පත්‍ර වේ. පැහැදිලි? මේවා අපි කියනවා මොනවා කියලාද? පෘෂ්ඨෝදරීය පත්‍ර. ඉහළින් උඩු අපිචර්මයක් හා පහළින් යටි අපිචර්මයක් දැකිය හැකියි. උඩින් තියෙනවා උඩු අපිචර්මයක්, යටපැත්තේ තියෙනවා යටි අපිචර්මයක් දකින්න පුළුවන් වෙනවා. ඉහළින් උඩු අපිචර්මයක් හා පහළින් යටි අපිචර්මයක් දකින්න පුළුවන්. අන්න උඩින් උඩු අපිචර්මයක්, පහළින් යටි අපිචර්මයක් දකින්න පුළුවන් වෙනවා. අපිචර්මයේ තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකය. අපිචර්මයේ තනි සෛල ස්තරයක ඝනකමින් යුත් පටකය. ඔබට ඉගෙන ගන්න නේ. සාමාන්‍ය දැනීමට වගේ මතක තියාගන්න.
කනේරු වගේ ශාකවල අන බහුස්තරීය අපිචර්ම තියෙන. කනේරු වගේ ශාකවල බහුස්තරීය අපිචර්ම දකින්න පුළුවන් වෙනවා ශාක පත්‍රවල. අපිට ඒක සිලබස් එකේ තියෙන එකක් නෙවෙයි. යන ඊළඟ කොටස. අපිචර්මයේ පාලක සෛල වලින් සෑදුණු පූටිකා දැකිය හැකිය. අපිචර්මයේ තියෙනවා මොනවාද? පාලක සෛල වලින් සෑදුණු අන්න මොනවා වලින් හැදලා තියෙන? පාලක සෛල වලින් සෑදුණු පූටිකා දකින්න පුළුවන්. මේ පූටිකා වායු හුවමාරුවට දායක වේ. උඩු අපිචර්මයට සාපේක්ෂකව යටි අපිචර්මයේ පූටිකා ඝනත්වය වැඩි. මම කව උඩු අපිචර්මයට සාපේක්ෂකව යටි අපිචර්මයේ පූටිකා ඝනත්වය මොකද වෙන්නේ? වැඩි වෙලා තියෙන්නේ. උඩු අපිචර්මය හා යටි අපිචර්මය අතර පූරක පටකය දකින්න පුළුවන්. මේ බලන්න. ඔය පූරක පටකය තමයි දරුවෝ එතකොට මේ උඩු අපිචර්මයයි යටි අපිචර්මයයි අතර මේ තියෙන පටකය පූරක පටකය. ඒ පූරක පටකය තමයි ඉනි මෘදු ස්තරයක් හා සෛවර මෘදු ස්තරයක් ලෙස විභේදනය වෙලා තියෙන්නේ. අපිචර්මයට ඇතුළෙන් තියෙන මොකද්ද පටකය? පූරක පටකය. මේ පූරක පටකය ඉනි මෘදු ස්තරයක් හා සෛවර මෘදු ස්තරයක් ලෙස විභේදනය වෙලා තියෙනවා දකින්න පුළුවන්. උඩු අපිචර්මය හා යටි අපිචර්මය අතර පූරක පටකයක් දැකිය හැකිය. මේවා පත්‍ර මධ්‍ය සෛල වලින් සෑදී ඇත. ඒක හැදිලා තියෙන මධ්‍ය සෛල. පත්‍ර මධ්‍ය සෛල ප්‍රභා සංශ්ලේෂණය සඳහා විශේෂණය වූ මෘදු ස්තර සෛල මේවා අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා විශේෂණය වෙච්ච මෘදු ස්තර සෛල. පත්‍ර මධ්‍ය සෛල මේ පූරකයේ හැදිලා තියෙන ප්‍රධාන ආකාර දෙකයි. ඉනි මෘදු ස්තර සෛල, සෛවර මෘදු ස්තර සෛල. අන්න අපිට හම්බුණා ඉනි මෘදු ස්තර සෛල හා සෛවර මෘදු ස්තර සෛල කියන ආකාර දෙකක් දකින්න පුළුවන්. පැහැදිලිද? මේ තියෙන අන්න සම්පත් පොතේ තියෙන රූපේ. එහෙනම් මේක අපි දැකලා තියෙන්න. මේක අපි දැකලා තියෙන්න ඕන. හේතුව අපිට මේක හුරු වෙලා තියෙන්න ඕන. මම ඇඳපු රූපේ අපි අඳින්න පාවිච්චි කරන එක. මේ අපිට හම්බ වෙන සම්පත් පොතේ තියෙන රූපේ උඩු අපිචර්මයක් තියෙනවා යටි අපිචර්මයක් තියෙනවා. ඒත් එක්ක මොනවද තියෙන්නේ? අන්න මේ නාරටියේ තියෙනවා නාරටියේ සෛලම ෆ්ලෝයම දකින්න පුළුවන් වෙනවා. මේ ස්තුල කෝණාස්තර ආන්න. පැහැදිලි? බොහොම පැහැදිලිව දකින්න හම්බ වෙනවා මේ කොටස් ටික මේක ඇතුලේ තියෙන. ඉනි මෘදු ස්තර සෛල සිහින් දිගට සෛල වේ. ඉනි මෘදු ස්තර සෛල අපි කියනවා මොනවා කියලාද? මේ අපේ රූපයක පැහැදිලි සිහින් දිගටි සෛලම. හීනි දිගටි සෛල අපි කියනවා මොනවා කියලාද? ඉනි මෘදු ස්තර සෛල. මේවා ඉනි මෘදු ස්තර සෛල සිහින් දිගටි සෛල විදියටයි අපි හඳුනගන්නේ. උඩු අපිචර්මයට සිහින් දිගටි සෛල උඩු අපිචර්මයට එක එල්ලේම ඇතුළත තියෙන. ඒ කියන්නේ ඒ වචනේ පාවිච්චි කරන්නේ එක එල්ලේම ඇතුළත තියෙන. ඒ අතර වෙන කවුරුවත් නැහැ. උඩු අපිචර්මයත් එක්කම පහලින් කියන අදහස තියෙනවා. සෛල ස්තර එකක් හෝ කීපයක් දකින්න පුළුවන්. හරිතලාව බහුලව දරමින් ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍යයට කර. හරිතලාව බහුලව දරමින් ප්‍රභා සංශ්ලේෂණ කෘත්‍යයට කර. පැහැදිලිද? ඉනි මෘදු ස්තර පටකයට පහලින් යටි අපිචර්මයට ඉහළින් සෛවර මෘදු ස්තර සෛල දකින්න පුළුවන්. මේ බලන්න. මෙන්න අපිට හම්බ වෙන මේ ඉනි මෘදු ස්තරයේ මේ තියෙන ඉනි මෘදු ස්තරයට පහළින් යටි අපිචර්මයට ඉහළින් සෛවර මෘදු ස්තර සෛල දකින්න පුළුවන් වෙනවා. පැහැදිලිද? මේ බලන්නකෝ අක්‍රමවත් ඇඩති සෛල මේවා මේ. අක්‍රමවත් ඇඩති සෛල අපි අඳින්නේ මේ විදියට. එත් එක්ක ඒවා අක්‍රමවත් හින්දා එකට හේතු කරන්න බෑ මේ. අනිවාර්යෙන් ඒ අතර මොනවද හිටින්නේ? අන්තර්සෛලීය අවකාශ හිටිනවාමයි මේ. අන්න වැඩි. මේ සෛල අතර මොනවද තියෙන්නේ? අන්තර්සෛලීය අවකාශ පිහිටනවා දකින්න පුළුවන්. අක්‍රමවත් ඇඩති සෛල.
ලිහිල්ව ඇහිරුණු සෛල වලින් යුක්තයි. ආන සෛල බොහොම ලිහිල්ව තියෙන්නේ. අන්තර්සෛලීය අවකාශ බහුලව දැකිය හැකියි. ඉනිමුදු උස්තර සෛලවල නම් හරිතලව බහුලයි. හැබැයි එපමණ ප්‍රමාණයක් මේගොල්ලන්ගේ දකින්න හම්බ වෙන්නේ නැහැ. මං කිව්වේ ඒකනේ. ඉනිමුදු උස්තර තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය සඳහා හොඳින්ම හැඩගැහිච්ච සෛලාකාරයේ විදියට කිය. පූටිකාවලට ඇතුළතින් අදප්පූටික කුහරය දැකිය හැක. පැහැදිලිද? අපි කිව්වා මොකක් කියලාද? අදප්පූටික කුහරය. මේ බලන්න. කොහෙද අදප්පූටික කුහරය අපිට හම්බුනේ? මෙති. මේ පාලක සෛලවලට ඇතුළතින් සෛල වලින් තොර හිස් කලාපයක් දකින්න පුළුවන් වෙනවා. අන්න ඒක අපි හඳුන්වනවා මොකක් කියලාද? අදප්පූටික කුහරය මගින් වායු හුවමාරු ක්‍රියාවලිය කාර්යක්ෂමව සිද්ධ කරන්න පුළුවන් මෙතන හිස් කුහරයක් තිබීම මගින්. නැත්නම් මේකත් සෛල වලින් පිරීලා නැහැ. ආන්න. ඒතර අඳිනකොට ඕගොල්ල මේ සෛල අඳිද්දිත් මීටත් වඩා ස්පේස් හිටින්න ඇඳ හැකි ඕන. ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් මේ සෛලනේ මීටත් වඩා තව අවකාශ පිහිටන පරිදි ඇඳලා පෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ප්‍රමාණය හොඳටම ඇති. ශාකපත්‍රයේ සනාල පටකේ සෛලම ෆ්ලෝයම කඳෙහි සනාල පටකත් එක්ක සම්බන්ධ වෙලායි තියෙන. ඒ කියන්නේ හරි ලස්සනයිනේ ඕක. අපි මුල ඉගෙන ගන්නකොට කිව්වා මුදේ සෛලම ෆ්ලෝයම කෙලින්ම සම්බන්ධයි කඳේ සෛලම ෆ්ලෝයමත් එක්ක. කඳේ සෛලම ෆ්ලෝයම කෙලින්ම සම්බන්ධයි ප්‍රධාන අතුවල සෛලම ෆ්ලෝයමත් එක්ක සම්බන්ධයි. ඊට පස්සේ ඒවා සම්බන්ධයි පත්‍ර නාරටි සෛලම ෆ්ලෝයමත් එක්ක සම්බන්ධයි. එතකොට ශාක මුල් මගින් උරා ගන්න ජලය මුල සෛලමේ දිගේ ගිහිල්ලා කඳ සෛලමයට ගිහිල්ලා කඳ සෛලමෙන් අතු සෛලම වලට ගිහිල්ලා ඊට පස්සේ පත්‍ර නාරටි සෛලම දක්වාම ගමන් කරනවා. ඒක අකණ්ඩව ජලය යන මාර්ගය. හරියට ඕක අපේ නාගරික ජලය බෙදා හරිනකොට ඒ බෙදා හරින මධ්‍යස්ථානයේ ටැංකි වල තියෙන ජලය අන්න ප්‍රධාන පාරෙන් ඇවිල්ලා අතුරු මාර්ගයකින් ඇවිල්ලා තවත් අතුරු මාර්ගයකින් ඇවිල්ලා අපේ ගෙදරට ආන්න. පැහැදිලි මොකද අපේ ගේ පිහිටලා තියෙන අර ජල පවිත්‍රාගාරයේ ළඟ නෙවෙයිනේ. එතන ඉඳලා ජලය ප්‍රධාන මාර්ගය දිගේ ඇවිල්ලා ඊට පස්සේ අතුරු මාර්ගයකින් නම් යන්න තියෙන අපේ ගෙදරට ඒකිනුත් ගිහිල්ලා ඒකෙන් හැරලා තවත් අතුරු මාර්ගයක යන්න තියෙනවා. ඒක දිගෙත් ඇවිල්ලා තමයි අපේ ගෙදරට ජලය අරගෙන එන්නේ නල පද්ධතිය මගින්. හැබැයි මේක අකණ්ඩ නාලයක් ගන්න වෙයි. එතකොට මුලේ ඉඳලා පත්‍ර නාරටි දක්වා අකණ්ඩ නාල විදියට තමයි මේ සෛල මහා ෆ්ලෝයම දකින්න පුළුවන් වෙයි. මෙන්න වැඩ. පත්‍ර මධ්‍ය සෛල ස්තරය තුලදී නාරටි අතිශයින් ශාකනය වී ජාලාභ නාරටි සැකැස්මක් දරයි. අන්න. මොන නාරටි සැකැස්මක්ද තියෙන්නේ? අන්න ජාලාභ නාරටි සැකැස්මක් දරන. මෙහෙම එකක් මේ තියෙන්නේ. මෙන්න ශාක පත්‍රය. මේ ශාක පත්‍රයේ මේ අපිට හම්බෙන ප්‍රධාන නාරටිය. ඒ ප්‍රධාන නාරටියෙන් ඇති වෙන මේ ශාකා නාරටි. ඒවත් නැවත නැවත බෙදෙනවා. මන් දන්නේ නැහැ ඔබට මතකද කියලා. අපිට නම් මතකයි අපි පොඩි කාලේ අර වේලිච්ච ඊට පස්සේ දි รา පත් වෙච්ච කොස්කොලයක් අරගෙන අපි බලනවා ඒකේ තියෙනවා අර දැල වගේ නැට්ටෙන් අල්ලපුවාම අපිට පේන්නේ මේක මොකද්ද? හීනි දැලක් වගේ. අර අපි චර්ම ඔක්කොම මක් වෙලා ගිහිල්ලාද? දි รา පත් වෙලා ගිහිල්ලා දැලක් විදියට දකින්න පුළුවන් නාරටි සැකැස්ම අපි ඒවා සමහරලාට පොත් අස්සේ දාගෙනත් ඉන්නවා දකින්න හම්බ වෙනවා. එහෙනම් අපිට තියෙනවා මේකේ ප්‍රධාන නාරටියක් තියෙනවා. මේ ශාකා නාරටි තියෙනවා.
ප්‍රධාන නාරටියක් හා ශාකා නාරටි වලින් සමන්විත ජාලාභ එමත් නැත්නම් ජාලාකාර ජාලාභ නාරටි සැකැස්මක් අන් ජාලාභ නාරටි අන් ජාලාභ නාරටි සැකැස්මක් තමයි මේ ශාක පත්තර දරන්නේ. බලන්න එහෙමනම් මොකක්ද කියන්නේ කියලා. මේ ජාලාභ නාරටි සැකැස්මක ප්‍රධාන නාරටියක් හා ශාකා නාරටි දැකිය හැක. ජාලාභ නාරටි සැකැස්මක ප්‍රධාන නාරටියක් හා ශාකා නාරටි දකින්න පුළුවන්. නාරටි තුල සෛලම හා ෆ්ලෝයම කොටස් ආවරණය කරමින් කලාප කොපු පිහිටයි. මතකද මේ අපි කියනවා මොකක් කියලාද? මේගොල්ලන්ගේ මේ නාරටියක් පරීක්ෂා කරලා බැලුවොත් මෙන්න නාරටිය ඕක පරීක්ෂා කරලා බැලුවොත් අපිට පේන්න තියෙනවා මෙන්න නාරටිය ඒකේ කලාප කොපුවක් තියෙනවා වටේටම. පැහැදිලිද? මේ නාරටිය වටේට කලාප කොපුවක් තියෙනවා. ඒ කලාප කොපුවට ඇතුළතින් මෙන්න සෛලම කොටස් දකින්න පුළුවන් වෙනවා. සෛලම කොටස් තියෙනවා. ඊට අමතරව ඕකේ ෆ්ලෝයම කොටස් දකින්න පුළුවන්. මේ තියෙන්නේ සෛලම මේ ෆ්ලෝයම දකින්න පුළුවන්. සෛලම කොටස් වටේට තියෙනවා කලාප කොපුව දකින්න පුළුවන්. කලාප කොපුවක් දකින්න පුළුවන්. මෙන්න බල. ප්‍රධාන නාරටියේ ඉහළ හා පහළින් දුඩස්තර තන්තු දැකිය හැක. ප්‍රධාන නාරටියේ ඉහළ හා පහළ දුඩස්තර තන්තු දකින්න පුළුවන්. සමහර ද්විබීජ පත්‍රී ශාකවල අපිචර්මයට පිටතින් කියුටීන් හෝ ඉටි වලින් සෑදුණු උච්චර්මයක් දකින්න පුළුවන්. අපි කිව්වා මොකක් කියලාද? අන සමහර ශාකවල අපිචර්මයට පිටතින් මේ උච්චර්මයක් දකින්න පුළුවන් වෙයි. අපිචර්මයට පිටතින් මොකද්ද දකින්න පුළුවන් වෙන්නේ? අපි ඇඳලා පෙන්නුවේ අන්න මේකේ උච්චර්මයක් දකින්න පුළුවන් වෙයි. අපිචර්මයට පිටතින් උච්චර්මයක් දකින්න පුළුවන් වෙයි. මේ අපිට හම්බෙච්ච ප්‍රධාන නාරටිය මේ ප්‍රධාන නාරටියේ ඉහළ හා පහළ දුඩස්තර තන්තු සෛල දකින්න පුළුවන්. ප්‍රධාන නාරටියේ ඉහළ හා පහළ දුඩස්තර තන්තු සෛල දකින්න පුළුවන් වෙනු. එමගින් පටකයට නැත්නම් පත්‍රයට සන්ධාරණ ශක්තියක් ලැබේ. මේ බලන්න එහෙමනම් ඔන්න ද්විබීජ පත්‍රී ශාක පත්‍රය ද්විබීජ පත්‍රී ශාක පත්‍රය පිළිබඳවයි අපි ඔය පුළුල් විග්‍රහයක් සිද්ධ කරගත්තේ.
එහෙනම් අපි කියනවා සමහර ද්විබීජ පත්‍රී ශාකවල අපිචර්මයට පිටතින් කියුටීන් හෝ ඉටි වලින් සෑදුණු උච්චර්මයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට ඔය අපිචර්මයට පිටතින් පේනවා. හැමෝගෙම නෑ. ඔය අරලිය වගේ ශාක පත්‍රයක් ගන්නකො දිලිසෙන්නේ එකනේ. ඒ පත්‍රය දිලිසෙන්න හේතු වෙන්නේ අන්න මේ ඒ මත මොනවා තියෙන එකද? අන්න කියුටීන් හෝ ඉටි දකින්න පුළුවන් වෙන එක. මේ අපි කියනවා කියුටීන් හෝ ඉටි උච්චර්ම. කියුටීන් හෝ ඉටි වලින් හැදිච්ච උච්චර්මයයි මේ තියෙන්නේ. එතකොට අපි සාකච්ඡා කරලා අවසන් කරේ ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය පිළිබඳව. ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය පිළිබඳව මේක අපිට කෙලින්ම රචනා ප්‍රශ්නයක් විදිහට අන්න දරුවන්ට දෙන්න පුළුවන් විභාගෙදී. ඒකට පිළිතුරක් ගොඩනගා ගන්න අන්න ඕගොල්ලන්ට පුළුවන් මේක හරහා. පැහැදිලිද? ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ අපි ওই ද්විබීජ පත්‍රී ශාක පත්‍රය පිළිබඳව හොයලා බැලුවා. අන්න ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ඒක බීජ පත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය පිළිබඳව හොයලා බලන්නයි යන්න තියෙන්නේ. එතකොට මේ ඒක බීජ පත්‍රී ශාක පත්‍ර අපි කියන්නේ මේවා මේ සමද්විපාර්ශ්වී පත්‍ර. ඒක බීජ පත්‍රී ශාක පත්‍ර කියලා කියන්නේ සමද්විපාර්ශ්වී පත්‍ර. අර අපිට හම්බ වෙන ගොයම් ශාක පත්‍රයක්. මේති. එමත් නැත්නම් පොල්වල පත්‍රිකාව. මේවා අපිට හම්බ වෙන සමද්විපාර්ශ්වී පත්‍ර. සමද්විපාර්ශ්වී පත්‍ර. එතකොට මේකෙත් අපිට දකින්න හම්බ වෙනවා මේ උඩු අපිචර්මයක් තියෙන. උඩු අපිචර්මයක් තියෙනවා. යටි අපිචර්මයක් තියෙනවා. හැබැයි නම බලන්නකෝ. සමද්විපාර්ශ්වී පත්‍ර. පාර්ශව දෙකම සමානයි. උඩු අපිචර්මයයි යටි අපිචර්මයයි ව්‍යුහාත්මකව සමාන පත්‍ර. එනම් මේ තියෙන්නේ උඩු අපිචර්මය, මේ උඩු අපිචර්මය, මේ යටි අපිචර්මය. මේ උඩු හා යටි අපිචර්මවල මේ උඩු හා යටි අපිචර්මවල ව්‍යුහ සමානයි. ඒ හින්දා ඔන්න බලන්න මේ උඩු අපිචර්මෙත් පූටිකා තියෙන්න පුළුවන්. යටි අපිචර්මෙත් පූටිකා තියෙන්න පුළුවන්. පැහැදිලිද? අපි මේ දෙන්නගේ ව්‍යුහ දෙක සමාන බව පෙන්වන්න අපි උඩු අපිචර්මෙටත් පූටිකාවක් දැම්ම, යටි අපිචර්මෙටත් පූටිකාවක් දැම්ම. මේ අපිචර්මීය සෛල. පැහැදිලි? දැන් මේකේ ද්විබීජ පත්‍රී ශාක පත්‍රයක නම් අපිචර්මයට ඇතුළතින් තියෙන පූරක පටකය නැත්නම් පත්‍ර මධ්‍ය සෛල ඉනි මෘදු උස්තර හා සෛවර මෘදු උස්තර කියලා විභේදනය වෙලා තිබුණා. නමුත් ඒක බීජ පත්‍රී ශාක පත්‍රවල එහෙම ඉනි මෘදු උස්තරයක් සෛවර මෘදු උස්තරයක් කියලා
විභේදනය වෙලා නැහැ. තියෙන පත්‍ර මධ්‍ය සෛල එහෙමත් නැත්නම් සෛවර මුදුස්තර සෛල විතරයි දකින්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේක සම්පූර්ණයෙන්ම පිරීලා තියෙන මොනවලින්ද? මේ උඩු හා යටි අපි චර්ම අතර අපිට දකින්න හම්බ වෙන්නේ අන්න කවුරු ඉන්නවද? සෛවර මුදුස්තර සෛල ඉන්නවා දකින්න පුළුවන් වෙයි. මේ සෛවර මෘදු උස්තර සෛල ඉන්නවා දකින්න හම්බ වෙයි. අන්න අපි අර අදප්පූ ටික කුහර බේරමු නේද මේ? ඒව දන්නවා දැන් අපි. අපි කුහරේ ළඟ අඳින්නේ නැහැනේ සෛල. පෙර. එතකොට මේ වගේ සෛලවල නේ අස්ටි තියෙනවා. ඒ වගේම මොක තුල ඔය සෛල තුල හරිතලව බහුලව දකින්න පුළුවන් වෙනවා. මේ සෛල තුල හරිතලව බහුලව දකින්න පුළුවන් වෙනවා. අන්න මේකෙත් ඉතින් පාලක සෛල තුලට හරිතලව කීපයක් දාමු අපි මේ. මේකේ තියෙන පුළුවන්. පාලක සෛල තුල හරිතලව තියෙන පුළුවන් නෙවෙයි තියෙන. මේ ඔය පත්‍ර මධ්‍ය සෛල අතරේ අපිට දකින්න හම්බ වෙනවා. මෙන්න මේ විදිහට නාරටියක් තියෙනවා. නාරටියේ පිටතින් අපි ඉගෙන ගත්ත කලාප කොපුව තියෙනවා. කලාප කොපුව දකින්න පුළුවන්. මේ සෛලම වාහිනී දකින්න පුළුවන්. සෛලම වාහිනී දකින්න පුළුවන් වෙන. අන්න ඊට අමතරව අපිට හම්බ වෙනවා මෙයාගේ මෙන්න ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන් වෙනවා. ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන් වෙනවා. අන්න එතකොට සෛලම වාහිනී ඒ කියන්නේ ප්‍රාථමික සෛලම හැදිලා තියෙන ඒවා. අන්න ඒ වගේම ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන් වෙනවා. ඊතුරු කොටස දැන් අපි සම්පූර්ණ කරමු. මොනවා වලින්ද? අර තියෙන ඉනිමෘදු උස්තර සෛල වලින්. ඉනිමෘදු උස්තර සෛල වලින් අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන්. අන්න අපිට දකින්න හම්බෙනවා ඔය නාරටියට ඉහළින් හා පහළින් නාරටියට ඉහළින් හා පහළින් නාරටියට ඉහළින් හා පහළින් මොනවද දකින්න හම්බ වෙන්නේ? අන්න දුඩස්තර තන්තු සෛල තියෙනවා. දුඩස්තර තන්තු තියෙනවා.
අන්න මේ යටි අපිචර්මීය සෛලවල න්‍යෂ්ටි මේ උඩු අපිචර්මීය සෛලවල න්‍යෂ්ටි මේ අපි අඳි. එහෙනම් අපි නම් කරමු බලන්න. මේ අපිට හම්බ වෙන ඒ අපි කියන්නේ සවිවර මෘදුස්තර සෛල. සවිවර මෘදුස්තර සෛල. ඒ සෛල තුල බහුලව දකින්න පුළුවන් හරිත ලව. ඒ තරම් නෙවෙයි අන්තර් සෛලීය අවකාශ. අන්තර් සෛලීය අවකාශ. මේ පූටිකාවට ඇතුළෙන් තියෙන අදා පූටික කුහරය. පැහැදිලි? අන්න අපි උඩු අපිචර්මය නම් කරා, යටි අපිචර්මය නම් කරා, මේකත් අදා පූටික කුහරය. අදා පූටික කුහරය. මේ අපිට හම්බ වෙන පාලක සෛල. එතකොට මෙයාට කියමු අපි දුඩස්තර තන්තු. දුඩස්තර තන්තු සෛල. මේ නාරටි. නාරටිය වටේට තියෙන මේ කලාප කොපුව. මේ සෛලම වාහිනී. මේ අපිට හම්බ වෙන ප්‍රාථමික ෆ්ලෝය. ප්‍රාථමික ෆ්ලෝය. අපි මේ වලටත් හරිත ලව ටික දාලා දාමු. පැහැදිලිද? එතකොට අපි අඳලා අවසන් කරේ මොකද්ද මේ අපිට හම්බුනේ ඒක බීජපත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය. ඒක බීජපත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය. මොනවාද ඔකේ තියෙන්නේ? උඩු අපිචර්මයක් හා යටි අපිචර්මයක් තියෙනවා. මේ අපිචර්ම දෙක අතර සෛවර මුදු උස්තර සෛල වලින් පිරීලා තියෙනවා. පැහැදිලි? උඩු අපිචර්මය හා යටි අපිචර්මය ව්‍යුහාත්මකව සමානයි. පැහැදිලි? ව්‍යුහාත්මකව සමාන වෙනවා. මෙයාට තියෙන්නේ මේ සමාන්තර නාරටි සැකැස්මක් තියෙන්නේ. මතකයි ද්විබීජපත්‍රී ශාක පත්‍රවල තිබුණේ ජාලාභ නාරටි සැකැස්මක්. ප්‍රධාන නාරටියක් හා ශාකා නාරටි. මෙයාගේ තියෙන්නේ අන්න සමාන්තර නාරටි සැකැස්මක් තියෙන්නේ. සමාන්තර නාරටි සැකැස්මක් දකින්න පුළුවන් වෙයි. ප්‍රධාන නාරටියක් හා උපනාරටි තියෙන්නේ. ප්‍රධාන නාරටිය තමයි දරුවෝ අර පොල් පත්‍රිකාවක තියෙන ඉරටුව. ඒක තමයි
ඉරටුව ප්‍රධාන නාරටි. එකත් එක්ක තියෙන උපනාරටි දකින්න පුළුවන්. මෙන්න ප්‍රධාන නාරටියක් එහෙමත් නැත්නම් නාරටියක ව්‍යුහය. එhmenan අපි ගමු විස්තරේ බලන්න. ඒක බීජපත්‍රී ශාක පත්‍රයක ව්‍යුහය. මෙන්න මේ ටික ඔබ දැනන් තියෙනවා. ඒක බීජපත්‍රී ශාක පත්‍ර සමද්විපාර්ශ්වික පත්‍ර. උඩු අපිචර්මයේ මෙන්ම යටි අපිචර්මයේත් පූටිකා දකින්න පුළුවන් සමානව ව්‍යාප්ත වෙලා තියෙනවා. සමාන ව්‍යාප්තියක් තියෙනවා. පත්‍ර මධ්‍ය සෛල පූරකය ඉනිමුදු උස්තර හා සෛවර මුදු උස්තර ලෙස විභේදනය වී නැත. එකේ තියෙන සෛවර මුදු උස්තර විතරයි තියෙන්නේ. ඉනිමුදු උස්තර සෛවර මුදු උස්තර කියලා දෙකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. සෛවර මුදු උස්තර සෛල පමණක් දැකිය හැක. තියෙන්නේ සෛවර මුදු උස්තර විතරයි. පත්‍ර මධ්‍ය සෛලවල හරිතලාව දකින්න පුළුවන්. ඒතර මේ පත්‍ර මධ්‍ය සෛල කියන්නේ කවුද? මේ තියෙන අන්න සෛවර මුදු උස්තර වලට තමයි අපි කියන්නේ පත්‍ර මධ්‍ය සෛල කියලා. ප්‍රධාන නාරටියක් ඊට සමාන්තරව පිහිටි උපනාරටි වලින් සමන්විත සමාන්තර නාරටි සැකැස්මක් දරන. පොල් පත්‍රිකාවක් ගන්න මේ එකේ ප්‍රධාන නාරටිය මේ අන්න ඊට අමතරව ඔක තමයි ඉරටුව. එතක එකට සමාන්තරව හීනියට දකින්න හම්බෙනවම උපනාරටි තියෙන. ඒ උපනාරටි දිගේ පත්‍රේකාව මකන්න ලදරර අපිට ඉරන්න පුළුවන්. ඉරපුවාම ලස්සනට ඉරෙන්නේ අන්න ඒ කියන උපනාරටි දිගේ. එහෙනම් මේවා මොනවද? උපනාරටි. එතකොට ප්‍රධාන නාරටියක් හා උපනාරටි වලින් සමන්විත නාරටි සැකැස්මකට අපි කියනවා මොකක් කියලාද? සමාන්තර නාරටි සැකැස්ම. සමාන්තර නාරටි සැකැස්ම. එතකොට ඔවා එකට පාඩම් කරන් ඉන්න එක වඩා හොඳයි නේ. එතකොට මේ එකක් නේ. මේ අනිත් එකම හැමතිස්සෙම මේවා මේ සම්බන්ධතා එක්ක පාඩම් කරනකොට මතක හිටිනවා. එක්කෙනෙක් තව එක්කෙනෙක්ට සම්බන්ධ කරලා පාඩම් කරා. වෙන වෙනම හුදකලාව මතක තියාගන්න අමාරුයි අපිට. ඒතර මේ ප්‍රධාන නාරටිය මේ ශාකා නාරටි. ශාකා නාරටි වලින් සමන්විත මේ ජාලාභ නාරටි සැකැස්ම. ජාලාභ නාරටි සැකැස්ම. පේනවා මේ සමාන්තර නාරටි සැකැස්ම. මේ එකක් හම්බෙච්චාම හැමතිස්සෙම අනිත් එකත් එතනදී මතක් කරලා ගන්න. එතකොට වැඩේ අපිට දෙකම එකපාර මතක තියාගන්න පුළුවන්. එතකොට සමාන්තර නාරටි තියෙන්නේ සමද්විපාර්ශ්වී පත්‍රවල. එහෙමත් නැත්නම් ඒක බීජ පත්‍රේ ශාක පත්‍රවල. ජාලාභ නාරටි තියෙන්නේ අන්න පෘෂ්ඨෝදරීය පත්‍ර. එහෙමත් නැත්නම් ද්විබීජ පත්‍රේ ශාක පත්‍රවල. පැහැදිලිද? ඔබට මේ දෙන්න අතර වෙනස්කම් හොයලා බලන්නත් පුළුවන්. එහෙනම් අපි කියනවා මේ අපි ඉගෙන ගත්ත වැදගත්ම කාරණේ ද්විබීජ පත්‍රේ ශාක පත්‍ර වඩා කාර්යක්ෂමතාවයෙන් අඩු. කියන්නේ අනිත් පැත්තට කිව්වොත් ඒක බීජ පත්‍රේ ශාක පත්‍ර වලට වඩා ද්විබීජ පත්‍රේ ශාක පත්‍ර කාර්යක්ෂමතාවයෙන් වැඩි. එහෙම නැත්නම් ද්විබීජ පත්‍රේ ශාක පත්‍ර වලට වඩා ඒක බීජ පත්‍රේ ශාක පත්‍ර කාර්යක්ෂමතාවයෙන් අඩුයි. හේතුව යා ළඟ තියෙන මොනවා විතරද? සෛවර මුදු උස්තර විතරනේ තියෙන්නේ. ද්විබීජ පත්‍රේ වල ඉනි මුදු උස්තරයි සෛවර මුදු උස්තරයි කියලා ಜಾති දෙකක් දකින්න පුළුවන් වෙයි. මෙන්න පත්‍රේ වෙන උඩු අපිචර්මයක් තියෙනවා. යටි අපිචර්මයක් තියෙනවා. ඊට අමතරව මේ තියෙන පත්‍ර මධ්‍ය සෛල. මේවා තමයි අපි කියන්නේ මොනවා කියලාද? සෛවර මුදු උස්තර සෛල. මේ සෛවර
මෘදු ස්තර සෛල මේ ප්‍රධාන නාරටිය මේ තියෙන අර අපිට හම්බෙන අපි කිය සමාන්තර නාරටි සැකැස්මක් නැති මේ උපනාරටිය මෙයාට අපි කියන්න පුළුවන් ප්‍රධාන නාරටිය මේ උප නාරටි. එතකොට මේ සිදුර පුටිකා සිදුර. මේ උඩු අපි චර්මයේත් තියෙනවා මොනවාද? පුටිකා සිදුරු තියෙනවා. පැහැදිලිද? මේ අපිට හම්බෙන නාරටියේ තියෙන සෛලම වාහිනී ටික පැහැදිලි මේ ෆ්ලෝයම දකින්න පුළුවන්. සෛලම හා ෆ්ලෝයම දරන නාරටියක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඔය ඇඳලා තියෙන්නේ අපි අර ඇඳලා විස්තර කරපු ඒක බීජපත්‍රී ශාක පත්‍රය මොකේට අනුවද? සම්පත් පොතට අනුව. සම්පත් පොතේ තියෙන රූපය තමයි මෙති. පැහැදිලිද? එහෙනම් ඔය අපි අවසන් කරා බලන්න. ඔය අපි අවසන් කරේ ශාක පත්‍රයක ව්‍යුහය පිළිබඳව අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරා. ද්විබීජ පත්‍රයේ ශාක පත්‍රයක ව්‍යුහය ඒක බීජ පත්‍රයේ ශාක පත්‍රයක ව්‍යුහය පිළිබඳ සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරා. ඊට පස්සේ අපිට තියෙනවා මේ ශාක පත්‍ර හරහා වායු හෝමාරු ක්‍රියාවලිය පිළිබඳව හොයලා බලන්න. එහෙනම් මේ මොනවා මගින්ද වායු හෝමාරුව කරන්නේ? පුටිකා මගින්. එහෙනම් අපි පුටිකාවක ව්‍යුහය සහ ඒ ආශ්‍රිතව වායු හෝමාරු ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියන එක අපි ඊළඟ පාඩමේ සාකච්ඡා කරමු.